අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. May the Triple Gem bless you. Good evening. You all are welcome to the online English class for Pirivener students. There are two tables which I have presented you. This is the first one and this is the second one. Both are same, but I have given you in two tables because those verbs cannot be entered into a one table. එක වගුවකට දෙන්න බැරි නිසා තමයි වගු දෙකකින් මම මේ ටික ඉදිරිපත් කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා වගුවට යන්නම්. අපි මේ වෙනකොට භාවිත කරමින් ඉන්න ක්‍රියාපද දැන් මෙතන මේ වගුවේ තියෙනවා පහක් ක්‍රියාපද පහක් තියෙනවා. ඒ වගේම මේ වගුවේ තියෙනවා හතක්. එතකොට 7යි 5යි 12ක්. ක්‍රියාපද 12ක් අපි උදාහරණ විදියට අරගෙන ඒවා තමයි sentences වල භාවිත කරමින් ඉන්නේ. ඊට අමතරව මම තවත් ක්‍රියාපද ලැයිස්තුවක් එවලා ඇති. අපට ඕන නම් ඒකත් භාවිතයට ගන්න පුළුවන්. දැන් මේකේ මම නැවත මතක් කරන්නේ you can see especially I have given you verb be and verb have. be කියන verb එකයි have කියන verb එකයි මම විශේෂයෙන්ම දීලා තියෙනවා. මොකද ඒ දෙක මම පහුගිය දවසෙත් මතක් කළා. ඒ දෙක අපි non action verbs විදියට ඒ කියන්නේ ක්‍රියා කරන දෙයක් පෙන්눔 නොකරන ක්‍රියාපද විදිහට වෙනම හඳුනා ගන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට ලොකු සේවයක් වෙනවා මේ have කියන verb එක be කියන verb එක මේ දෙක නැත්නම් ඒ කියන්නේ මෙයාලගේ මේ ඉතුරු ආකාර ටිකත් ඇතුළුව ඔය දෙක නැත්නම් අපිට වෙනත් බොහෝ වාක්‍ය හදාගන්න බැරුව යනවා. ඔබට අපි පහුගිය දවස්වල සාකච්ඡා කරද්දී ඒවා දකින්න ඇති බොහෝ වාක්‍ය ගොඩ නැගෙන්නේ මේ කියන ක්‍රියාපදවල උදව්වෙන් බලන්න. දැන් be කියන verb එක ගත්තොත් are is am been was were been will අවශ්‍යයි. ළඟට have කියන එක ගත්තොත් have has having had will have මේ වගේ මේ ආකාර අත්‍යවශ්‍යයි අනිකුත් වාක්‍ය රටා ගොඩනගා ගන්න. ඒ නිසා අපි මේ දෙක කරලා ඊට පස්සේ මේ අනිකුත් ක්‍රියාපද වලට යනවා. මයික් ඕන් කරන් ඉන්න කට්ටිය ഘോഷා කරන්න එපා. එක්කෝ ඔෆ් කරගන්න. මොකද මම මෙහෙන් මියුට් කරන්න කැමති නැහැ. එතකොට හදිස්සියේ වහන්සේලාට අපේ දරුවන්ට ප්‍රශ්නයක් අහන්න එහෙම වුණොත් ඔක කරදරයක් වෙන නිසා. ඒ නිසා තම තමන් ඉන්න තැන ഘോഷාකාරී නම් කරුණා කරලා මයික් මියුට් කරගන්න. තාමත් ඒ බාධා කිරීම මේ විදිහටම තියෙනවා. හරි. බලන්න. එතකොට දැන් මෙතන මේ be have කියන ක්‍රියාපද දෙක ඒ වගේම do write kill තවත් ක්‍රියාපද තුනක් මෙතන තියෙනවා. මේ හැම එකකම infinitive form එක right infinitive form එක මම මේ mouse එකෙන් පෙන්නන්නේ. එතකොට simple present plural form එක, simple present singular form එක, ඊළඟ මෙතන ing form එක, simple past form එක, past participle form එක කියන මෙන්න මේ ආකාර 6. මේ ආකාර 6 තමයි අපිට ඕනම වාක්‍යයක් හදාගන්න ඉවහල් වෙන්නේ. එතකොට මේ මුල් වාක්‍ය රටා ටික භාවිතයට පහසු වෙන්න තමයි මේ 7 වෙනි කොලම් එක මම අරන් තියෙන්නේ. ඒක වෙනම ක්‍රියාපදයක ආකාරයක් විදිහට අපට ගන්න බෑ. But it helps us to make the future simple future tense. Those sentences are made of these. However, these 6 forms මෙන්න මේ ආකාර 6 infinitive, plural, simple present singular, ing form, simple past, past participle 6 සෑම ක්‍රියාපදයකම තියෙනවා. සෑම ක්‍රියාපදේ ඔව් පොඩ්ඩක් ඉන්න. සෑම ක්‍රියාපදයකම තියෙනවා. ඒව භාවිත කරලා තමයි අපි මේ දවස්වල වාක්‍ය හදමින් ඉන්නේ සහ ඉදිරියටත් සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි අද දවසේ තව අලුත් sentence patterns කිහිපයකට යනවා. right අහන්න. Somebody try to yes
මොකද්ද? මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ මේක ශ්‍රේණියක් අදාළ නැහැ. මේ පන්තිය කරන්නේ පිරිවෙන් වල විශේෂයෙන්ම මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, විද්‍යායතන පිරිවෙන් මේ පිරිවෙන් වල ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉලක්ක කරගෙන සහ කැමතිනම් පාසල් වල දරුවෝ අහනකොට මම ඒගොල්ලන්ටත් අවසර දුන්නා. මොකද අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේක සේවයක් විදියට කරන්නේ. එතකොට you should know that English is a language. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. මේ භාෂාව අපේ දරුවන්ට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනීමේ පහසුවට පෙළපොත් වලට බෙදලා එහෙම තිබුණට භාෂාව කියන දේ කාටත් එකයි. ඒ නිසා අපි මේ කරගෙන යන්නේ මුල ඉඳලා මේ පාඩම් මූලික පිරිවෙන් මහ පිරිවෙන් වල එක දෙක ශ්‍රේණි වල වගේ පොඩි අයට අල්ල ගන්නත් පුළුවන්. ඒ වගේම පිරිවෙන් අවසාන විභාගයේ සාමාන්‍ය පෙළ වගේ විභාග ලියන අයටත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි විද්‍යායතන පිරිවෙන් වල 6 11 ශ්‍රේණි 12 13 සාමාන්‍ය ඉංග්‍රීසි මේ හැමෝටම පොදුවේ තමයි අපි මේක කරන්නේ. ඒ වගේම තමයි ඒ විතරකුත් නෙවෙයි පිරිවෙන් අධ්‍යාපනය නොලබන අපේ තවත් ස්වාමින් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේලා පව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා භාෂාවක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ නිසා ශ්‍රේණිය අදාළ වෙන්නේ නැහැ. මේක මොලේ ඉඳලා අල්ලගෙන ගියොත් දෙසැම්බර් මාසයේ විතර වෙනකොට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට හොඳ තැනකට ඉංග්‍රීසි භාෂාව දැනුමින් එන්න පුළුවන්. ඒ නිසා පන්තියක් අදාළ කරගෙන නෙවෙයි කරන්නේ මම ඒක නැවතත් මතක් කරනවා. හොඳයි එහෙමනම් ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියාම මේකෙත් මම අර විදිහටම ආකාර 6ට බෙදලා තියෙනවා සහ මේ 7 වෙනි එකත් එකතු කරලා තියෙනවා. මෙතනදී මම celebrate, build, complete, sell, decorate, use, read කියන ක්‍රියාපද ටික දීලා තියෙනවා. ඒවයි එක තැනක මම තේරුම් දීලා තියෙනවා simple present plural form එකේ. මේකට අනුව අර ඉස්සෙල්ලා වගුව දිහා බැලුවොත් මේ බලන්න ඉස්සෙල්ලා වගේ මම තේරුම් දීලා තියෙන විදිය බැලුවොත් ඒකට ගලපමින් මේක ටිකේ තේරුම් හදා ගන්නත් පුළුවන්. right. එතකොට මේ ටික තමයි උදව් කරන්නේ අපිට මේ දවස්වල අපි කරමින් ඉන්න activities ටික හරියට කරගන්න. අපි ඊළඟ slide එකට යමු. There are 4 sentences that I have given you as homework. ගෙදර වැඩ විදිහට මම දීලා තියෙන sentences 4ක් තියෙනවා. ඒ 4 අපි කතා කරලා ඉමු. right. see this activity is translate into English. මේක මම දුන්නා නේද? එදා හිටපුවා ඉන්නවනේ. Oh sir. Oh. Right. I have already given you these 4 sentences as homework. අපේ පන්තියේ ළමයි ගෙදර වැඩ සම්පූර්ණ කරලා තිබුණා. අපේ පන්තියේ ළමයි ගෙදර වැඩ සම්පූර්ණ කරලා තිබුණා. එතකොට දැන් අපි බලමු ඔබ වහන්සේලා අපේ දරුවෝ ලියලා තියෙන වාක්‍ය හරිද කියලා. I have given the English phrase for each and every Sinhala phrase. එක් සිංහල වාක්‍ය ඛණ්ඩයට අදාළ ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩය දීලා තියෙනවා. see. So what you have to do is arranging the suitable words and phrases according to the correct order. නිවැරදි අනුපිළිවෙලට වචන සහ phrases ගලප ගන්න තමයි තියෙන්නේ. මෙන්න ආඛ්‍යාතයේ කොටස් දෙකක් තියෙනවා. අපිට තිබුණා කියන වචනේ හොයාගන්න වෙනවා සහ සම්පූර්ණ කරලා කියන වචනේ හොයාගන්න වෙනවා. අර වගුවෙන් ඊට පස්සේ ගෙදර වැඩ කියන එකට අපේ පන්තියේ ළමයි කියන එකට අදාළ ඒවා දීලා තියෙනවා. එතකොට අපි මෙච්චර දවසක් ඉගෙන ගත්ත විදිය අනුව අපි සබ්ජෙක්ට් එක තමයි මුලට ගන්නෙ. උක්තය තමයි මුලට ගන්නෙ. ඊට පස්සේ verb එක තමයි ආඛ්‍යාතය තමයි අපි ඊළඟට මුලට ගන්නෙ. මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකේ අපි පස්සේ එක මුලට දාගන්නවා, මේක දෙවෙනියට දානවා. ඊට පස්සේ සම්පූර්ණ කරේ මොනවද homework? ඒක තමයි object එක. ඊට පස්සේ අපි එතෙන්ට යනවා. ඔය පිළිවෙලටයි අපි මේකේ පද එහෙම නැත්නම් phrases ගලපලා sentence එක හදා ගන්න ඕන. right. Those who have done this homework, මේක කරලා තියෙන කට්ටිය පොඩ්ඩක් තමන්ගේ sentence එක කියවන්න බලන්න.
without wasting the time. කාලය නාස්ති කරන්නේ නැතුව ඉක්මනටම. Sir, කියන්නද මම ලියුප එක? Yes, please read out the sentence. ලියපු එක The children of our class will have completed the homework. will have completed the homework. අපේ ස්වාමීන් වහන්සේ නමක් නේද උත්තරේ දුන්නේ? ඔව් සර්. ගාඳුරනේ මේ මෙතන අපිට තිබුණා කියලා තමයි තියෙන්නේ. තිබුණා කියලා. TAV කියලා නෙවෙයි. පොඩ්ඩක් බලන්න ආපහු. What should be there? කොහොමද වෙන්න ඕන? completed had එන්න ඕන සර්. Yes, not will have, that should be had. had වෙනවා. එතකොට අපේ මේ ළමයි ගෙදර වැඩ සම්පූර්ණ කරලා තිබුණා කියලා තමයි තියෙන්නේ. ඒ නිසා එහෙම නිවැරදි කරගත්තට පස්සේ ඒ sentence එක හරිය. දැන් අපෝ නිවැරදි කරලා කියන්න බලන්න නිවැරදි කරලා. Can you read out it again correctly? The children of our class had completed the homework. Yes, very good. Now it is correct. Sir, ඒක was දාන්න බැරිද? was දාන්න බෑ. මම ඒක පැහැදිලි කරන්නම්. This is the correct answer. The children of our class had completed the homework. මෙතෙන්ට was දාන්න බෑ. was දැම්මොත් එහෙම දැන් එතකොට මම හිතන්නේ අහන්නේ මෙහෙම වෙන්නේ නැති. The children of our class was completed the homework කියලා වෙන්නේ නැති අහන්නේ. එහෙමද? එහෙම තමයි අහන්නේ sir. ඔව් එතකොට මෙතන was කියලා දාන්න බෑ හාමුදුරුවනේ. ඒකට හේතුව දැන් මෙතන මම අර කිව්වේ දැන් උතන ගැටලුව ඇත්තේ මේ තිබුණා කියනකොට අර verse කියන එකනොත් එනවනේ දෙයක් යම් තැනක තිබුණා කියන ඒ අදහසින් මෙතනින් verse ගන්න පුළුවන්ද කියන එක අහනවා ඇත්තේ. මෙහෙම verse ගත්තොත් ඉන්නේ අපි තාම කරලා නැහැ passive voice වලට. එතකොට හැබැයි කර්මය තමයි මුලට එන්නේ. දැන් මෙහෙම කිව්වොත් එහෙම the homework was completed by the children of our class කියලා. එතකොට අපේ පන්තියේ ළමයින් විසින් ගෙදර වැඩ සම්පූර්ණ කරන ලදි කියලා කර්මකාරකයට යන්නේ. අපි එච්චර දුර එහෙම ඇවිල්ලා නැහැ. මෙහෙම මතක තියාගන්න. දැන් ආඛ්‍යාතය මම ආපහු පෙන්නන්නම්. දැන් මේ ආඛ්‍යාතය මෙතන කොටස් දෙකක් තියෙනවනේ. කොටස් දෙකක් තියෙනවා. ඒකට කොටස් දෙකක් කියන තැන දැන් මුලින් තියෙනවා මේ පැත්තෙන් තියෙනවා action verb එකක්. මේ පැත්තෙන් non action එකක් තියෙනවා. දැන් කරලා තිබුණා, කරලා තියේවි, කරලා තියෙනවා, කරන්න තියෙනවා. මේ මොන විදියට ගත්තත් මෙන්න මෙතන have කියන verb එකෙන් තමයි අපි අරගන්නේ active voice sentences වලදී. අපි කිසිම තැනක මෙතනදී verse කියන එක ගත්තේ නැහැ. ගත්තොත් එහෙම එතනදී එක passive වලට යනවා, කර්මකාරකයට යනවා. හැබැයි කර්මකාරකයට එතකොට ලොකු වෙනසක් වෙනවා. මුලට එන්නේ මේ do එහෙම නැත්නම් කර්තෘ නෙවෙයි. එතකොට මුලට ගන්නේ කර්මය. ඒ නිසා මේ අවස්ථාවේදී හොඳම දේ තමයි අපි එතෙන්ට ගිහිල්ලා නැති නිසා අර මං කියපු විදියට මතක තියාගන්න එක. කොහොමද දැන් කරලා තිබුණා, හරි වෙලා තියෙනවා, ඉඳලා තියෙනවා, කරලා තියේවි, මේ තිබුණා, තියෙනවා, තියේවි. ඒ මොන ආකාරයෙන් ගත්තත් තවත් ක්‍රියාපදයක් එක්ක. දැන් මෙතන තියෙනවා තවත් ක්‍රියාපදයක් නේ. සම්පූර්ණ කරලා. එහෙම තියෙනකොට මේ පස්සේ තිබුණා, තියේවි, තියෙනවා කියන එක have කියන verb එකෙන් ගත්තාම එහෙම වරදින්නේ නැහැ. දැනට අපි passive වලට ගිහිලා නැති නිසා කරන්න පුළුවන් පැහැදිලි කිරීම එක තමයි තේරුණාද? Oh sir, thank you sir. Right, welcome. Let's go to the next. මේක ලියාගත්තද අපේ උත්තරේ ලියලා නැති අපේ ස්වාමීන් වහන්සේලා දරුවෝ? කියලා තියෙන සර්. හරි. Let's go to the next. This is the sentence. අපේ ගොවියෝ අලුත් යන්ත්‍ර භාවිත කරන්න ඉඩ තියෙනවා. අපේ ගොවියෝ අලුත් යන්ත්‍ර භාවිත කරන්න ඉඩ තියෙනවා. දැන් මේකෙත් භාවිත කරන්න ඉඩ තියෙනවා. ඒතර භාවිත කරන්න කියන්නේ පාවිච්චි කරන්න කියන එක. ඉඩ තියෙනවා. දැන් මේ වගේ sentence patterns ටිකක් අපි කළා.
ඉඩ තියෙනවා කියලා කියන්නේ එකට තනි වචනයක් තියෙනවා මේ. එතකොට එහෙම නැත්නම් might කියන එක ගන්න පුළුවන් අඩු ඉඩ කඩන්නක් තියෙන විශ්වාසය අඩුයි නම්. right. එතකොට මේ phrases දෙක මම දීලා තියෙනවා. මුලට එන්න ඕනි subject එක උක්තය. ඊට පස්සේ එන්න ඕනි භාවිත කරන්න ඉඩ තියෙනවා කියන එක. භාවිත කරන්න ඉඩ තියෙනවා කියන එක. එතකොට මෙතන තියෙන්නේ භාවිත කරන්න කියලා. එහෙමනම් මේක ගන්න වෙන්නේ infinitive එකෙන්. මේ පැත්තේ මේ කියන එක අපි අරගත්තා. ඊට පස්සේ තමයි මොනවද භාවිත කරන්න ඉඩ තියෙන්නේ යන්නේ. ඒක තමයි ඔබ්ජෙක්ට් එක කර්මය වෙන්නේ. ඒ නිසා ඒක තුන්වෙනියට යෙදෙනවා. right. දැන් ඕන නම් වහන්සේලාට අපේ දරුවන්ට කරලා තියෙනවා නම් ඒක කියවන්නත් පුළුවන්. කරලා නැත්නම් මේ වෙලාවේ ගලපලා කියවන්නත් පුළුවන්. Can you read out your sentence? Sir, Yes. our farmers Yes. may use new machines. May use New machines. machines. Right. Very good. That is the answer. That is the English translation of that sentence. Let's see. Our farmers may use new machines. That is correct. Thank you very much for your answer. Others can take down. Liagan. Hari, sir. Right. Thank you. Let's go to the next. This is the third one. මම මේ දවස්වල අලුත් පොත් ටිකක් කියවනවා. මම මේ දවස්වල අලුත් පොත් ටිකක් කියවනවා. Here also I have given you the important phrases. මේ දවස්වල, these days, අලුත් පොත් ටිකක්, some new books. මේවත් එක්කම මේවා හා සමානව යන අනෙකුත් phrases හදාගන්නත් හිතලා ගලපලා ගන්න ඕන. මේක විතරක් පාඩම් කරගෙන හරියන්නේ නැහැ. For an example, දැන් මේ දවස්වල කියනකොට these days අපි ඒ විදිහට තව phrases හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මෙතන තියෙනවා අලුත් පොත් ටිකක්, some new books. අපි එතකොට කොහොමද කියන්නේ අලුත් ළමයි අලුත් ශිෂ්‍යෝ ටික දෙනෙක් කියලා. some new students. Like that. අපිට පුළුවන් වෙන්න ඕන, ඒ විදිහට පුළුවන් වෙන්න ඕන මේ විදිහට වචන දාලා තවත් phrases හදන්න. ඒකත් මේ අතරින්ම සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ කියවනවා. මේක එදා ලියාගනිද්දි මම පොඩි ඉංගියක් දුන්නා. මෙතන කියවනවා කියලා දුටු පමණින් කලබල වෙලා එකපාරට නිකන් ක්ෂණික උත්තරයක් දාගන්න යන්න එපා. මෙන්න මේකෙන් දෙන ලොකු පණිවිඩයක් තියෙනවා. මේ දවස්වල, these days. මේ දවස්වල කරනවා කියලා කියන්නේ මේ දවස්වල කරමින් ඉන්නවා කියන එක. ඒ නිසා කරමින් ඉන්නවා කියලා තමයි අපි මෙතනින් අර්ථය කරන මම මේ විදිහට දුන්නේ සිංහලවලදී අපි මේ විදිහට පාවිච්චි කරන නිසා. එතකොට සිංහලවලදී ওই විදිහට කිව්වට ඉංග්‍රීසි වලදී කරමින් ඉන්නවා කියන අර්ථය වෙනමම ගන්නවා සෙන්ටෙන්ස් පැටර්න් එකක් විදිහට. ඒක සිංහලවල භාවිත වෙන්නේ අඩුයි. කියන භාවිත වෙනවා. මේ දෙකේ වෙනසක් දකින්නේ නෑ අපි. ඒ අවස්ථාවට අනුකූලව තමයි තේරුම් ගන්න කරනවාද කරමින් ඉන්නවාද කියලා. ඒ කියන්නේ පුරුද්දක් විදියට කරනවා කියන කොටත් අපි කියනවා කරනවා කියලා. ඒ අවස්ථාවේ ඒ කාලයේ කරමින් ඉන්නවා කියන කොටත් අපි කියනවා කරනවා කියලා. එතකොට ඒ වාක්‍ය පාවිච්චි කරන අවස්ථාව අනුව තමයි අපි තීරණය කරන්නේ පුරුද්දක් විදියටද ඒ අවස්ථාවේද කරන්නේ කියලා. හැබැයි ඉංග්‍රීසි වල ඒ දෙකට වෙන වෙනම sentence patterns දෙකක් තියෙනවා. පුරුද්දක් විදියට කරන දේවල් simple present tense විදිහට අපි අර දෙවනි තුන්වෙනි columns වලින් වගුවේ simple present plural, simple present singular ඒ ආකාර දෙකකින් ගන්නවා. කරමින් සිටින දෙයක් නම් am is are එක්ක ඒවෙන් ගැලපෙන එකක් එක්ක ing form එක දාන්න. ඒ නිසා මෙතනදී අපිට ගන්න වෙන්නේ මම එක මතක් කරා එදත් am is are වලින් ගැලපෙන එකත් එක ing verb එක. එතකොට am is are තුනෙන් මොකද්ද මේ වාක්‍යයට ගැලපෙන්නේ?
I am. අන්න හරි මෙතන I තියෙන නිසා am කියන එක තමයි ගැලපෙන්නේ right. එහෙමනම් කියවනවා කියන එකේ ing form එක. කොහොමද එන්නේ? Reading. reading කියලා එනවා. reading. එතකොට ඒ දෙක තමයි එතකොට මෙතෙන් ගෙන්නේ. read කියලා ගත්තොත් එහෙම වරදිනවා. එතකොට ඉංග්‍රීසි වලයි සිංහල වලයි මෙන්න මේ වෙනස අපිට දකින්න ලැබෙනවා මේ වාක්‍ය ආකාරයේ. right. now you can read out your sentence. දැන් වාක්‍ය කියවන්න බලන්න. I am reading some new books these days. yes very good. others අපේ එක ස්වාමීන් වහන්සේ නමක් කතා කරනවා බොහොම හොඳයි. හැබැයි අනිත් අය නිහඬව ඉන්නවා එක්කෙනෙක්ගේ උත්තරෙන්ම ගොඩ යන්න බලාගෙන. හැමෝම කතා කරන්න ඕන. ඒ කතා කරන ස්වාමීන් වහන්සේ මම ගොඩක් අගය කරනවා. අනිත් එක තමයි this belongs to a distance education system. මේක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් නේ. මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුල දෙපැත්තේ sannivedanaya හොඳට සිද්ධ වෙන්න ඕන අපේ හාමුදුරුවනේ දරුවනේ. එහෙම නැත්නම් දැන් මම දන්නේ නැහැ ඔබ වහන්සේලාට දරුවන්ට සිග්නල් තියනවද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. ඔය පැත්තෙන් මට සම්බන්ධ වුණේ නැත්නම් අපි අතරේ කමියුනිකේෂන් එක sannivedanaya හරියට සිද්ධ වුණේ නැත්නම්. ඒ නිසා හැමෝම කතා කරන්න මෙතන ඉන්නේ අපි කණ්ඩායම විතරයි. වරදිනවට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඕන තරම් වරදින්න පුළුවන්. ඕන තරම් වරදින්න පුළුවන්. මේ කතා කරන මටත් සම්බන්ධ වන ඔබටත් ඕන තරම් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න හැමදේම හරියටම කර යනවට වඩා වරද්ද කරගෙන ඉස්සරහට යන කෙනාට තමයි හොඳට හරියන්නේ. මොකද අත්දැකීම් වැඩි වෙනවා. ඒ නිසා මේ වරදී කියලා බය උත්තර නොදී ඉන්න එපා. දැන් ඔබට ඉස්සෙල්ලා දකින්න ලැබෙන්නේ නැති අපි දෙන උත්තරවල කිසියම් දෝෂයක් තිබුණොත් ඒකට හේතුවත් හොයාගෙන ඒක නිවැරදි කරගන්න අපිට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. අපි කිසිම කෙනෙක් කිසිම දෙයක් පරතරයට දන්නේ නැහැ. මේ කතා කරන මමවත් ඉගෙන ගන්න ඔබ වහන්සේලාවත් අපේ දරුවෝවත් ඉංග්‍රීසිවත් සිංහලවත් මොන භාෂාවක්වත් මොන ශාස්ත්‍රයක් ගත්තත් අපි කිසිම කෙනෙක් සියල්ල දන්න කට්ටිය නෑ. අනිත් එක තමයි අපි හුරු වෙන්න ඕන මම ඒ ටික මතක් කරන්නේ මොකද විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුල මේ தත්ත්වය අඩු බව දකින්න ලැබෙන නිසා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා කියන්නේ දැන් මම ගුරුවරයා විදියට මම තනියෙන් කතා කරලා මම්ම සටහන් දීලා මම්ම උත්තර දීලා මං යනකොට ඒක ගුරු කේන්ද්‍රීයයි. එතකොට ගුරුවරයා විතරයි වැඩ කරලා තියෙන්නේ. හැබැයි ශිෂ්‍ය කේන්ද්‍රීය වෙනකොට ශිෂ්‍යයා කතා කරනවා, ශිෂ්‍යයා පොත් කියවනවා, ශිෂ්‍යයා ලියනවා, ශිෂ්‍යයා ප්‍රතිචාර දක්වනවා, ශිෂ්‍යයා ඇක්ටිව්. එතකොට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට හරි දේ යන්න නම් සාර්ථක වෙන්න නම් මට වඩා ඔබ ඇක්ටිව් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵලය ඔබට යන්නේ. ඒ නිසා අපි මෙතනදී සමානව ඇක්ටිව් වෙමු. මමත් කතා කරන්නම් ඔබත් කතා කරන්න. ඔබටත් වරදීවි මටත් වරදීවි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි මේ දේවල් බෙදා හදාගෙන වඩාත් නිවැරදි තැනට යනවා. අන්න අපි ප්‍රායෝගිකව වැරදි නිවැරදි කරගනිමින් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා. අන්න ඒකයි වෙන්න ඕන. හොඳයි. එහෙමනම් අපි දැන් බලමු මේ උත්තරේ. This is the answer. I am reading some new books these days. ලියපු නැති අයට ලියා ගන්න පුළුවන්. තාම ඉක්මනට තත්පර කිහිපයකින් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕන නිසා. සර් ඔව්. ලිස්ට් එකේ කියන එක ඩේස් කියන එක ඉස්සරහට මුලට යොදන්න පුළුවන්ද සර්? පුළුවන්. මම අර එදා කිව්වේ කාලය හඳුනන පද කිසිම ප්‍රශ්නයක් අපිට මේක ගන්න පුළුවන්. These days I am reading some new books. ගන්න පුළුවන්. හරි සර්. most right. Hari sir. Right. Thank you very much. Let's go to the next. Right. I think this is the last sentence that I gave you as homework. Eda eyala elavalu vikunamin hitiya. Then eda that day elavalu vegetables eyala kiyanna mokadda wachane? They own ඔව්හු එයාලා මේ ඔක්කොම එකයි උන් ඒවා හැම එකටම ඉංග්‍රීසි වල එක වචනයයි they.
කොට විකුණමින් හිටියා. දැන් මෙන්න මෙතනත් ආපහු කරමින් සිටියා කියන එක තියෙනවා. ඒක සිංහල වලත් පාවිච්චි වෙනවා. විකුණ හිටියා. අඬා හිටියා. ඒ විදිහට අපි කතා කරනවා. පාඩම් කර හිටියා. right දැන් මෙතනදී හිටියා කියනකොට හිටියා ඉන්නවා. එහෙම අන්න ඒ තැන්වලදී අපි අර be කියන verb එකෙන් ගන්නවා. හිටියේ කවුද? එයාලා. Is this singular or plural? Plural, sir. Plural, yes, plural. එහෙමනම් what is the word suitable for this word? මොකක්ද මෙතෙන්ට හරියට? Were. Yeah. බහුවචන නිසා were. Then this one විකුණමින් Selling. selling sell කියන එකේ ing form එක selling. I think now you can make the sentence and read out. දැන් පුළුවන් වාක්‍ය හදලා කියවන්න. Can you try? Yana, sir. Oh, They were selling vegetables. once again, Aisarya. That day, Yeah. they were selling vegetables. Yes, very good, very good. Now, whether you may have or not written the sentences, මේක ලියලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කමක් නැහැ. මට හැමෝගෙම කටහඬ අහන්නත් ඕන නිසා සියලුම දෙනා එක සැරේ කියවන්න බලන්න. That day they were selling vegetables. Yes, yes, thank you very much. This is the sentence. That day they were selling vegetables. මෙතනත් ඕනනම් that day කියන එක අගටම ගන්නත් පුළුවන්. You can take down. ලියා ගන්න පුළුවන්. Hari, sir. Right, thank you. Recess is over, sir. Right, thank you. And so today we are going to discuss a new lesson, that is using infinitive with preposition to. To කියන නිපාතයත් එක්ක infinitive පාවිච්චි කරන තැන් ගැන තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. මට එතෙන්ට යන්න කලින් පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා නවත්තලා විනාඩියක් දෙකක් කතා කරලා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. එතකොට if you can remember අපි මෙච්චර දවසක් කතා කරපු තැන්වල infinitive form එක ක්‍රියාපදයේ infinitive form එක පාවිච්චි කරද්දී to එක යෙදුනේ නැහැ. infinitive කියන කොටගෙන ක්‍රියාපදවල infinitive කියන ආකාරය to කියන ක්‍රියාපදය to කියන preposition එක නිපාතය එකක් තියදෙනවා නැතුවත් තියදෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම අපි කෙනෙකුට කියනවා please come here. මෙතන නිකම්ම come කියන එක යෙදුනා මේක infinitive. come කියන එක යෙදුනා here කියන එකත් එක්ක මෙතන infinitive. අපිට කියනවා කෙනෙකුට කියන්න පුළුවන් you come here. ඔයා මෙහෙ එන්න. infinitive තනිව යෙදුනා. අපි තව එකක් කියනවා මේ බලන්න. I can sing. sing කියන infinitive එක තනිව යෙදුනා. to කියලා preposition එකක් යෙදුනේ නැහැ. හැබැයි දැන් මම මෙහෙම එකක් කියනවා. I have to go. අන්න දැන්
to කියන sorry go කියන infinitive එක යෙදිලා තියෙන්නේ හොඳට බලන්න to කියන preposition එකත් එක්ක. දැන් මේ sentence එකේ come තියෙනවා මෙතන ආය වෙන preposition එකක් මොකක්වත් නැහැ. මෙතනත් බලන්න can sing තියෙනවා මේ ඉතිසලා to නැහැ. එතකොට මෙතන I have to go මෙතන මෙන්න to කියන එක තියෙනවා. එතකොට මේ හැම තැනකම තියෙන්නේ මේකත් infinitive. That means we use infinitive form in sentences with to and without to. To කියන එක එකයි to කියන එක නැතුවයි ඒ ආකාර දෙකින්ම අපි sentences වල infinitive form එක use කරනවා. ඕක තමයි යන තියෙන්නේ අපි දැන් මේ කරන්න යන වැඩේට අපි ඒතර මතක තියාගන්න මෙන්න මෙච්චර දවසක් අපි කළේ I can go, I could go, he may come. එතකොට ඒ වගේ අපි වාක්‍යාකාර ටිකක් ඉගෙන ගත්තා infinitive එක විතරක් පාවිච්චි කරා to කියන එක නැතුව. හැබැයි අද මේ කතා කරන්න යන sentences වල to කියන එකත් එක තමයි infinitive යෙදෙන්නේ. ඒක තමයි වෙනස. Right. I think now we can go to the slides again and understand how those sentences are made. Please give me a few seconds. Right, this is the slide that we are going to discuss. I think you can hear me and you can listen to me. You can see me, you can hear me, right? Then to plus infinitive again, to nipataya samaga infinitive bhavita vana avastha. I'll show you some examples. Mang udaharana tika pennanna. Right. Here, see, you can see this. බලන්න කරා අපිට ඉතාමත්ම වැදගත් වන වාක්‍යාකාර ටිකක් තමයි මේ තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ. කොහොමද? කරන්න වෙනවා නැත්නම් කරන්න තියෙනවා. අපිට ඕන තරම් කියන්න වෙනවා. මට වැඩ වගේක් කරන්න තියෙනවා. මට මේ වැඩේ කරන්න වෙනවා. මට අද කොළඹ යන්න වෙනවා. මට අද ගෙදර ඉන්න වෙනවා. මට අද පන්සලේ වැඩක් කරන්න තියෙනවා. මට අද ගෙදර වැඩ කරන්න තියෙනවා. දැන් මේක කරන්න තියෙනවා, කරන්න වෙනවා කියන ආකාර ඉංග්‍රීසියෙන් කියද්දි මෙන්න right මෙන්න ඉංග්‍රීසියෙන් කියද්දි කොහොමද වෙන්නේ? has to එහෙම නැත්නම් have to කියන දෙකෙන් ගැලපෙන එකත් එක්ක infinitive තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඒක වචන නම් has to කියලා ගන්නවා, බහු වචන නම් have to කියලා ගන්නවා. ඒකත් එක්ක infinitive use කරනවා. ඊළඟට අපිට කරන්න වුණා කියන අවස්ථාවත් ඕන තරම් ගන්න වෙනවා. අනේ සමා වෙන්න මට ඒ ගමන යන්න වුණා. කොහොමද කියන්නේ? මෙන්න had to කියන එකත් එක්ක infinitive ආකාරය පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා කරන්න වේවි will have to කියන එකත් එක්ක infinitive. ඔයාට හෙට ගෙදර යන්න වෙයි. You will have to go home tomorrow. Like that. ඊට පස්සේ මෙහෙමත් කියන්නේ කරන්නයි ඉන්නේ. මං අද අලුත් පාඩමක් පටන් ගන්නයි ඉන්නේ. මං හෙට ගමේ යන්නයි ඉන්නේ. කොහොමද කියන්නේ? am to, is to, are to කියන එකත් එක්ක infinitive මේවෙන් ගැලපෙන එකත් එක්ක. I නම් am to, වෙනත් එක වචනයක් නම් is to, බහු වචනයක් නම් are to. ඒවත් එක infinitive. ඒ වගේම තමයි මෙහෙමත් අපිට කියන්න වෙනවා. කරන්නයි හිටියේ.
අනේ සෝරි මං ඔයාගේ පොත ගේන්නයි හිටියේ අමතක වුණා. මං මේ පොත කියවන්නයි හිටියේ ඒත් ඉවර කරගන්න බැරි වුණා. මං ඔයා හම්බ වෙන්න එන්නයි හිටියේ ඒත් බැරි වුණා. බලන්න කරන්නයි හිටියේ කියන එක අපිට ඕන තරම් පාවිච්චි කරන්න වෙනවා. මෙන්න කියන විදිය. was to එහෙම නැත්නම් were to කියන එකත් එක්ක infinitive. I කියන එකයි වෙනත් ඒක වචනයි එක්ක අපි was to කියන එක ගන්නවා. සියලුම බහුවචනත් එක්ක were to කියන එක ගන්න. infinitive. මං ඔයාගේ පොත ගේන්නයි හිටියේ. I was to bring කියන එක infinitive. I was to bring your book. එන්න ඊළඟ එකත් එහෙමයි. බලන්න කරන්නයි යන්නේ. ඒ කියන්නේ කරන්නයි හදන්නේ කියන එක. ඕන තරම් අපිට පාවිච්චි කරන්න වෙනවා. මං දැන් අලුත් පාඩමක් පටන් ගන්නයි හදන්නේ. මං අද ගෙදර ඉන්නයි හදන්නේ. ඔයා නරක ළමෙක් වෙන්නයි හදන්නේ. මේ වෙන්නයි යන්නේ කියන එක. බලන්න පාවිච්චි කරන විදිහ am going to, is going to, are going to මේවෙන් ගැලපෙන එක. I නම් am going to. වෙනත් ඒක වචනයක් නම් is going to. සියලුම බහුවචන නම් are going to. එකත් එක්ක infinitive verb එක. හොඳයි දැන් මං අලුත් පාඩමක් පටන් ගන්නයි යන්නේ. I am going to start a new lesson. Like that. නේද මේකත් ඒ තරම ප්‍රයෝජනවත් මේ බලන්න කරන්න හැකි වේවි. කරන්න පුළුවන් වේවි කියලා අපි කියන විදියට. කියන්නේ කොහොමද? ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන් වේවි. ඔයාට විභාගේ පාස් වෙන්න හැකි වේවි. You will be able to pass the exam. අපිට අද යන්න හැකි වේවි. අපිට අද යන්න පුළුවන් වෙයි කියන එක. We will be able to go today. මේකත් ඒ තරමටම පාවිච්චි වෙනවා. කරන්න හැකි වෙලා තියෙනවා. මම පාඩම් කරපු නිසා හොඳට විභාගේ පාස් වෙන්න හැකි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට වෙලාවට මීටින් එකට යන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට සිලබස් කවර් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට මේකත් ඕන තරම් කියන්න වෙනවා. බලන්න කොහොමද එන්නේ? has been able to. එහෙම නැත්නම් have been able to කියන එකත් එක්ක infinitive. ඒක වචන නම් has been able to, බහුවචන නම් have been able to. දැන් මම මේවා ඒක වචන බහුවචන වෙන් කර දීලා නැත්තේ මේවා මේ විදිහටම මීට කලින් අපි අර වගුවෙන් ඉගෙන ගත්ත නිසා. This is the last one. කරන්න පුරුදුව සිටියා. එතකොට used to කියන එකත් එක්ක infinitive. අපි හිතමු අපි කියනවා මං ඒ කාලේ හැමදාම පුස්තකාලය යන්න පුරුදු වෙලා හිටියා. දැන් නැහැ. ඒ කාලේ තියෙන පුරුද්දක් නමුත් දැන් නැහැ. කොහොමද අපි තිබිච්ච පුරුද්දක්? those days. නැත්නම් that time ඒ කාලේ නැත්නම් then ඒ කාලේ I used to go to the library daily. බලන්න ගැලපෙන විදිහ මේ තියෙන්නේ අපි නිතර දෙවේලේ පාවිච්චි කරන right වාක්‍ය ආකාර ටිකක් මේවා ටෙන්සස් වලට ඉගෙන ගන්නේ නැහැ. මේලා මම දකින්නවා මැසේජ් එකක් හුමාරු වෙනවා. එක්කෙනෙක් අහනවා කීයටද ඉවර වෙන්නේ කියලා. තව එක්කෙනෙක් කියනවා 11ට කියලා. තව එක්කෙනෙක් කියනවා අප්පෝ කියලා. එහෙම මැසේජස් ටිකක් යනවා. බය වෙන්න එපා. අපි සාමාන්‍යයෙන් පැයයි වෙන් කරගෙන තියෙන්නේ. මොකද මම කැමති නැහැ ඔන්ලයින් ක්ලාස් එකක් පැයකට වඩා කරන්න. ඒක බෝරින් වෙනවා. අපි සජීවීව සම්මුඛව ඉගෙන ගන්නවා වගේ නෙවෙයි. ඔන්ලයින් ඉගෙන ගන්නකොට දැන් මෙතන ඉන්නවා සමහර ශිෂ්‍යයෝ පොඩි ස්මාර්ට්ෆෝන් එකකින් සම්බන්ධ වෙන අය ඇති. සමහර විට අද දවසේ තව මේ වගේ ක්ලාසස් වලට ඉඳලා එපා වෙලා ඉන්න අය ඇති. එතකොට මේ හැම දෙයක්ම කල්පනා කරලා තමයි අපි සතියට එක දවසක් එක දිගට පැය දෙකක් තුනක් කරන්නේ නැතුව සතිය දවස් දෙකකට අරගෙන පැය කරන්නේ. ඉතින් පැය සමහර විට අපි පාඩම අවසන් වෙනකොට චුට්ටක් වගේ ඉතුරු වෙලා තියෙනවා නම් තව විනාඩි 10ක් 15ක් එහෙම අරගෙන කරන තැන් තියෙනවා. කොහොමත් 10 කාලට ඉස්සෙල්ලා ඉවර වෙනවා. සාමාන්‍යයෙන් 9ට අපි පටන් ගන්නවා. 9ට පටන් අරගෙන විනාඩි 4-5ක් විතර පිරිවෙන් ගීතය වාදනය කරනවා. ඒතර 9:05 වෙනකොට පටන් ගන්නවා. 10:05 වෙනකොට පැයයි.
10යි 5 10යි උපරිම 10යි 15 වෙනකන් තමයි අපි කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවෙත් ඉවර කරනවා. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. right පාඩමේ ඉන්න එච්චරයි මට ඉල්ලන්න තියෙන්නේ. right these are the sentence patterns that we are going to discuss. Okay, then these are very very important. මේවා ඉතාමත්ම වැදගත්. right මේවා ඉතාමත්ම වැදගත්. ඇයි මම එහෙම කියන්නේ? ඉතාමත්ම වැදගත් කියන්නේ මේවා නැතුව අපිට කතා කරන්න බෑ. මේවා නැතුව අපිට කතා කරන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. මේක නැතුව කතා කරන්න බැරි එදිනෙදා පාවිච්චි කරන බොහෝ වාක්‍ය අපි මේ ආකාරයෙන් තමයි ගන්නෙ. දැන් මේකේ මම මේ කියපු sentence patterns ටික මෙන්න මේ වාක්‍ය ආකාර ටික අපට බොහෝ වෙලාවට විතර දිවිලේ පාවිච්චි කරන්න වෙන ඒවා බව වහන්සේලා අපේ දරුවෝ දන්නවා. දැන් මේවා ඔබේ ස්කූල් එහෙම නැත්නම් පිරිවෙන් සිලබස් එකේ තියෙනවා. හැබැයි තියෙන්නේ තැනින් තැන. දැන් උදාහරණයක් විදිහට පිරිවෙන් අධ්‍යාපනයේ එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයේ අවසන් කරපු කෙනෙක් මෙතන ඉන්නවා නම් මේවා කරාද කියලාවත් මතක නැතුව ඇති. කළා. හැබැයි කලේ තැනින් තැන නිසා මේවා එක සැරේ අපි භාවිතයට ගත්තේ නැහැ. ඒ නිසා අපි මෙතනදී උත්සාහ ගන්න මේ දේවල් ඒක රාශි කරලා එක සැරේ භාවිතයට අරන් ලැන්ග්වේජ් එක හදා ගන්න. දැන් අපි යන්නේ මෙන්න මේ එක එකක් වෙන වෙනම කොහොමද sentences වල යොදන්නේ කියන එක ඉගෙන ගන්න. අපි එතෙන්ට යමු. right මේ තියෙන්නේ ඒකේ පළවෙනි අවස්ථාව. you can see අපිට දෙයක් කරන්න තියෙනවා. එහෙම නැත්නම් කරන්න වෙනවා කියලා කියන විදිහ. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මෙන්න එක්ක ඒක වචන නම් has to කියන එකත් එක්ක infinitive, බහුවචන නම් have to කියන එකත් එක්ක infinitive. දැන් ඔබට පේනවා මෙන්න to කියන preposition එක. to කියන නිපාතයත් එක්ක තමයි දැන් infinitive යෙදෙන්නේ. අපි මේ කතා කරන හැම එකකම දැන් අද දවසේ සහ ඊළඟ දවසේ සැලකිය යුතු කාලයක් අපිට මිඩංගු කරන්න වෙයි මේ ආකාරයේ වාක්‍යවලට. ඒ සෑම එකකම අපි පාවිච්චි කරන්නේ to කියන එකත් එක්ක infinitive form එක. right දැන් බලන්න මෙතන තියෙනවා නිමාලිට ගෙදර වැඩ කරන්න තියෙනවා. නිමාලිට ගෙදර වැඩ කරන්න තියෙනවා. කරන්න තියෙනවා කියලා කිව්ව කරන්න වෙනවා කියන එක. නිසා මේ ආකාර දෙකටම ඉංග්‍රීසි වල අපි පාවිච්චි කරන්නේ එකම වාක්‍ය රටාව. කරන්න තියෙනවා කියන කොටත් කරන්න වෙනවා කියන කොටත් පාවිච්චි කරන්නේ එකම වාක්‍ය රටාව. එතකොට මෙන්න පාවිච්චි කරපු විදිය නිමාලි is singular. නිමාලි කියන්නේ ඒක වචන නාමපද. ඒ නිසා has to කියන එකයි ගත්තේ. has to කියන එකත් එක්ක මෙන්න do කියන infinitive එක ගත්තා. දැන් මේ do කියලා කියන්නේ මෙතන අර වගුවේ අපි ඉගෙන ගත්ත ක්‍රියාපද වගුවේ පළවෙනිම කොලම් එක. වම් අත පැත්ත කෙළවරේම තියෙන කොලම් එකකින් එන ක්‍රියාපද infinitive එක. මොනවද කරන්න තියෙන්නේ? homework. ඒක අගට එන object එක විදියට. නිමාලි has to do homework. නිමාලිට ගෙදර වැඩ කරන්න තියෙනවා. නැත්නම් ගෙදර වැඩ කරන්න වෙනවා. මෙතන ගෙදර වැඩ කියලා කියන්නේ ගෙදර දොරේ වැඩ නෙවෙයි homework. කියන්නේ ගෙදරදී කරන්න පිරිවෙනින් හරි ඉස්කෝලෙන් හරි පවරලා තියෙන වැඩ. right then next one බලන්න සර් මේක ගන්නද? ඔව් සර් මේක ලියා ගන්නද? නෑ පොඩ්ඩක් ඉන්න. මම කියන්නම් කරන දේ ලියා ගන්න ඕනේ නෑ. තව පොඩ්ඩකින් අපි දැන් ක්ලාස් එක ඉවර කරන්න ළඟ හින්දා මම මේක ගෲප් එකට දාන්නම්. ඒතර ඔක්කොටම ලියා ගන්න පුළුවන් නේ විවේකයෙන්. ඔව් සර්. ඔව් එහෙම කරමුනේ. හොඳයි. හොඳයි සර්. හා එතකොට ඊළඟට තියෙන්නේ ප්ලූරල් ෆෝම් එක වෙන නිමාලිටයි අමාලිටයි. අන්න නිමාලි අමාලි දෙන්නේ. එතකොට නිමාලිටයි අමාලිටයි කියන දෙන්නට මෙන්න ඉංග්‍රීසි සිංහලෙදී නිමාලි and අමාලි ගෙදර වැඩ කරන්න තියෙනවා. අන්න දැන් අර ඉස්සෙල්ලා ඒක වචන නිසා has to කියපු එක දැන් මෙතෙන්ට එනකොට මෙන්න බහුවචන නිසා have to do homework. right නිමාලි and අමාලි have to do homework. නිමාලිටයි අමාලිටයි ගෙදර වැඩ කරන්න තියෙනවා. right like that we can make these sentences. මේක ලියා ගන්න මට දෙන්න පුළුවන්. නමුත් අර මේ දවස්වල තිබිච්ච කාර්යබහුලතාවත් එක්ක මම
ඇත්තටම පොරොන්දුකුත් දීලා තියෙනවා ක්ලාස් එක පටන් ගන්න කලින් නෝට් එක එවනවා කියලා. නමුත් මට ඒක මේ දවස් ටිකේ කරගන්න බැරි වුණා. ඒකට සමා වෙන්න ඕන. මේ ඉතින් අපි බලමු කොහොම හරි මේ වැඩේ කරගෙන යන්න. එතකොට දැන් මේකෙන් පස්සේ මම යන්නේ මේ වගේ ඇක්ටිවිටි එකට. එතකොට මේක මම ට්‍රාන්ස්ලේට් කරන්න දෙනවා අර විදියටම ඒකට අදාළ phrases ඒ වාක්‍ය ඛණ්ඩයන් ඒ තැන්වල දෙනවා. එතකොට මම මේ ඇක්ටිවිටීස් ටිකත් ගෲප් එකටම දාන්නම් ඒ වාක්‍ය ආකාරයත් එක්ක ඇක්ටිවිටි එකක් විතර මේක කරලා තියාගන්න ඊළඟ දවස වෙනකොට. දැන් මේකෙන් පස්සේ අපි ඔගේ උත්තරය දෙමු. ඊට පස්සේ අනිත් එකට යනවා. නේ කරන්න උනා කියලා කියන විදිහ had to කියන එකත් එක්ක ඉන්ෆිනිටිව් ෆෝම් එක. මේ අපේ ගමේ මිනිස්සුන්ට රැස්වීම සඳහා ප්‍රජාශාලාව සරසන්න වුණා. සරසන්න වුණා. had to decorate. අපේ ගමේ මිනිස්සු the people of our village මේ කලිනුත් අපි ගත්තා. රැස්වීම සඳහා for the meeting මොකද්ද කරන්න උනේ? සරසන්න වුණා. right? The people of our village had to decorate the community hall ප්‍රජාශාලා for the meeting. මේක example එකක්. ඊට පස්සේ දැන් මේ විදිහටම activity එකක් තියෙනවා. මට එදා ගෙදර ඉන්න වුණා. You have to do this after sending the note. දැන් note එකත් එක්ක මේ activities එව්වට පස්සේ ඔබ වහන්සේලා අපේ දරුවෝ ඒවා කරලා තමයි ඊගාව දවසට සම්බන්ධ වෙන්න ඕන. right? එතකොට මේ ඊළඟ එක කරන්න වේවි. will have to කියන එකත් එක්ක infinitive නේ. ඔයාලා අදම මේ ලියුම ඔයාට අදම මේ ලියුම පරිවර්තනය කරන්න වේවි. අන්න will have to කියන එකත් එක්ක infinitive එක මොකද්ද? translate පරිවර්තනය කරන්න කියන එක. You will have to translate this letter today itself. Today itself කිව්වේ අදම. අදම. ඒකට දැන් ඊට පස්සේ ඒකෙන් තියෙන ඇක්ටිවිටි එකක් මෙන්න ගම්මැසියන්ට උත්සව ශාලාව සරසන්න වේවි. phrases I have given. මම දීලා තියෙනවා phrases ඒ නිසා දැන් මේකේ මේ උත්තර තිබුණට මම එවන නෝට් එකේ උත්තර අයින් කරලා එවන්නේ ත්‍රිගව දවසට තමයි මම උත්තර දෙන්නේ ওই විදියට. right. එතකොට කරන්නයි ඉන්නේ කියලා කියන විදිය මෙන්න. am to කියන එකත් එක්ක infinitive දාන්න පුළුවන්. නැත්නම් is to කියන එකත් එක්ක infinitive දාන්න පුළුවන්. නැත්නම් are to කියන එකත් එක්ක infinitive දාන්න පුළුවන්. මම මේ පොත කියවන්නයි ඉන්නේ. I am to read this book. ඊට පස්සේ මෙන්න ඇය මේ පොත කියවන්නයි ඉන්නේ. She is to read this book. බලන්න am is උනා. ඊළඟට අපි මේ පොත කියවන්නයි ඉන්නේ. We are to read this book. We බහුවචන නිසා are. She ඒකවචන නිසා is. I කියන එකත් එක්ක am. යෙදිච්ච විදිය බලන්න. right. දැන් ඊට පස්සේ අපි මේ වගේ ඇක්ටිවිටි එකක් දෙනවා. ඒක කරනවා. අපි අලුත් පුස්තකාල ගොඩ නැගිල්ලක් ඉදි කරන්නයි ඉන්නේ. ඉදි කරන්නයි ඉන්නේ කියන එක අර විදියට හදා ගන්න ඕන. මම නෝට් එක එව්වට පස්සේ ඒක කරගන්න. ඊට පස්සේ මෙන්න තියෙනවා කරන්නයි හිටියේ කියලා කියන විදිය. verse to infinitive. ඒක වචන නම් verse to, බහුවචන නම් verse to. මෙන්න මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒක මම නිවැරදි කරන්න ඕන. I have to correct it. මෙතන තියෙන මේ typing mistake එකක්. මෙතන ඉන්නේ නෙවෙයි හිටියේ වෙන්න ඕන. හිටියේ. අතීත කාලේට අපි දැන් ගියේ හිටියේ. ලස්සන අකුරු ටිකනේ. ඊට මෙතනත් හිටියේ. right? ඊගාව තැන මෙතෙන්ටත් ඉන්නේ නෙවෙයි හිටියේ. මවුස් එකෙන් ලියන්න අමාරුයි. නමුත් මම මේක නිවැරදි කරන්න ඕන. right. එතකොට කොහොමද sentences ටික එන්නේ බලන්න. මම ඒ පොත කියවන්නයි හිටියේ. I was to read that book. ඔහු ඒ පොත කියවන්නයි හිටියේ. He was to read that book. අපි ඒ පොත් කියවන්නයි හිටියේ. We were to read those books. අන්න එතකොට ඒ පොත් those books. ඒ පොත that book. ඒවා පවා අපි මේකෙන් හරියට ඉගෙන ගන්න ඕන. right. let's go to the next. මේකේ typing mistake එකක් තියෙනවා. මම ඒක නිවැරදි කළා. ඒ වුණ note එකේ අපි ඒක නිවැරදිව හදාගමු. මේ තියෙන්නේ ඒ පහුනේ මේකෙන් දෙන
ඇක්ටිවිටි එක ඒ ලේඛකයා පොත පරිවර්තනය කරන්නයි හිටියේ. ඒතර ලේඛකයා කියනකොට එහෙම එන වචනත් මම මේකටම දාලා එවන්නම්. ඒ ලේඛකයා that writer ඒවත් දාලා මේවන්නම් තව පහසු වෙන්න. එතකොට ලේසියෙම මේක කරගන්න පුළුවන් නිසා. right. මේ තියෙන ඊළඟ ආකාර. කරන්නයි යන්නේ. කරන්නයි හදන්නේ. මේ බලන්න am going to infinitive. එහෙම නැත්නම් is going to කියන එකත් එක්ක infinitive. එහෙම නැත්නම් are going to කියන එකත් එක්ක infinitive. මම ඔයාට උදව් කරන්නයි යන්නේ. I am going to help. help කියන්නේ infinitive. to කියන නිපාතේ හැම තැනකම තියෙනවා. සුමිත් ජයන්තට උදව් කරන්නයි යන්නේ. සුමිත් is going to help ජයන්ත. එයාලා අපිට උදව් කරන්නයි යන්නේ. they are going to help us. එතකොට මේ විදිහට අපි දෙයක් කරන්නයි හදන්නේ කියන එක කියන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒකෙන් දීලා තියෙන ඇක්ටිවිටි එක. ඒ මිනිහා අර අහිංසක සතා මරන්නයි හදන්නේ. එතකොට ඒ මිනිහා කියන එක හදා ගන්න ඕන. අර අහිංසක සතා කියන එක හදා ගන්න ඕන. මන් දීලා තියෙන innocent කියන වචනේ විතරයි මෙතන ෆ්‍රේස් එකක් හදා ගන්න තියෙනවා. මරන්නයි හදන්නේ. ඒව අපි හදා ගන්න ඕන ඊළඟ එකට යන්න කලින්. right. විතර ඊගාව ඒ ඇක්ටිවිටි එක කරන්න කලින් අපි ඒවා හදා ගන්න ඕන. right. කරන්න හැකි වේවි කියලා කියන විදිහට. will be able to කියන එකත් එක්ක මොකද්ද ඉන්ෆිනිටිව් ෆෝම් එක. අපිට එහෙ යන්න හැකි වේවි. අපි we will be able හැකි වේවි කියන එක. to go there. අපිට එහෙ යන්න හැකි වේවි. we will be able to go there. එතකොට මේ වගේ ඇක්ටිවිටි එකක් තියෙනවා. ලබන සතිය වන විට අපිට මේ වැඩේ සම්පූර්ණ කරන්න හැකි වේවි. ලබන සතිය වන විට කියන එක අපි හදා ගන්න ඕන. ඕනනම් මම උදව්වක් විදිහට මේ ෆ්‍රේසස් දීලම එවන්නම්. එතකොට හරියට කරන්න නොකර ඉන්න එපා. right. මේ කරන්න හැකි වෙලා තියෙනවා. මම මේ ආකාරයත් කතා කරා. බලන්න ඔහුට වෛද්‍යවරයෙක් වෙන්න හැකි වෙලා තියෙනවා. අන්න has been able to එහෙම නැත්නම් ඒකත් එක්ක infinitive එහෙම නැත්නම් have been able to කියන එකත් එක්ක infinitive. එතකොට he has been able to be a doctor. be කිව්ව infinitive. වෙන්න හැකි වෙලා තියෙනවා. අයාලට එයාලගේ නිවස විකුණ ගන්න හැකි වෙලා තියෙනවා. they have been able to මෙන්න infinitive එක තමයි sell their house. ඔය විදිහට මෙන්න ඇක්ටිවිටි එකක් තියෙනවා. එයාලට අලුත් ගෙයක් ඉදි කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ phrases ටික අදා ගන්න ඕන. ඉදි කරන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට හදා ගන්න ඕන. right. මෙන්න මේක කරන්න පුරුදුව සිටියා. මම දිනපතා ඉංග්‍රීසි පුවත්පත් කියවන්න පුරුදුව සිටියා. කොහොමද කියන්නේ මෙන්න used to කියන එකත් එක්ක infinitive. I used to read English newspapers daily. අපි හැම ඉරිදාම ගෙදර යන්න පුරුදුව සිටියා. we used to ගෙදර ඉන්න we used to be ඉන්න කියන එක කියන්නේ infinitive එක. we used to be at home every Sunday. right. those are the sentence patterns. then this is an activity. මම සිකුරාදා දවස්වල පුස්තකාලයට යන්න පුරුදුව සිටියා. you have to make it. right. දැන් මෙන්න මෙතනින් එහාට තව මේ වගේ sentences තියෙනවා. මේවා අපි දෙවුණු කතා කරන්න පුළුවන්. මම අතෙන්ට වෙනකම් එවන්නම්. මේවා අපි ඊට පස්සේ බලමු. right. මේ වගේ තව activities විදියට තියෙනවා. ඒ ටික අපි දෙවුණු කරමු. අර අද මම කියපු වාක්‍ය රටා ටික මම group එකට දාන්නම්. අපිට ආපහු තියෙන්නේ බදාදා. එතකොට හෙට හෝ අනිද්දා වෙනකොට අපි මේ ටික සකස් කරලා අර උවමනා තැන් වලට phrases එකතු කරලා group එකට දැම්මට පස්සේ CR පොතේ ලස්සනට ලියාගෙන ඒ වාක්‍ය රටාවත් එක්ක මම දීලා තියෙන activity කරලා class එකට සූදානම් වෙන්න. එතකොට ගැටලුවක් වෙන්නේ කරගන්න පුළුවන් වෙනවා. right. I am going to class for today. Now you can ask any question if you have. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Now there are only 14 participants. Do you have any question? Did you understand the lesson today? පාඩම තේරුණාද? Okay, sir.
Right. Then thank you very much for your answer, and I can be happy if you have understood the lesson well. පාඩම හොඳට තේරුණා නම් සතුටු වෙනවා. ඔබ ඔබේ සියලුම දෙනාට සියලුම යහළුවන්ට හැමෝටම මේ පණිවිඩය දෙන්න. මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තියෙන කාලේ ඒකෙන් යන්තමින් හරි ගොඩ යන්න බලාගෙන මේ තියෙන අවස්ථාව ප්‍රයෝජනට ගන්න. මේක සෑම ශ්‍රේණියකම කොටින්ම කියනවා නම් උසස් පෙළ ඉගෙන ගන්න සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ඉන්න ශිෂ්‍යයින්ට පවා ප්‍රයෝජනයි. ඒ වගේම තමයි පිරිවෙන් අධ්‍යාපනයේ අවසන් කරපු වැඩිහිටි ස්වාමින් වහන්සේලා මහතුරුන් ප්‍රයෝජනවත්. ඒ නිසා අපි මොලේ ඉඳලා හරියට කරගෙන යන්නේ. පස්සේ සම්බන්ධ වෙන කෙනෙකුට උනත් අපි උගුණ නෝට්ස් ටිකත් ආපහු දෙනවා. අපිට ඕන කොහොම හරි විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ වැටිලා තියෙන ඉංග්‍රීසි විෂය භාෂා විෂයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න සහ පාසල් අධ්‍යාපනයේ ලැබපු සහ ලබන දරුවන්ට උනත් වැඩිහිටියන්ට උනත් ප්‍රයෝජනවත් දෙයක් අත්පත් කරගන්න අත්පත් කර දෙන්න තමයි අපේ අරමුණ. අපි එතෙන්ටයි යන්නේ. එහෙමනම් thank you very much for your participation. We will meet again next Wednesday at 9 PM. ලබන බදාදා රාත්‍රී 9ට හමු වනතුරු එනම් සිරුවන් සරණයි. සුබ රාත්‍රියක්. Good night. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. සරණයි සර්. තෙරුවන් May the සරණයි. President bless you, sir. May the Divine bless you. Good night.